COVID-19 අභියෝගය ඒ වගේම හිස ඔසවන ඩෙංගු අභියෝගය COVID-19 වලට මුහුණ දීලා ක්‍රමයෙන් රට සාමාන්‍යකරණය වෙමින් තිබියදී රට ලිහිල් වෙද්දී හිස ඔසවන ඩෙංගු පාලනය කරගන්නේ කොහොමද? මේ ඩෙංගු පාලනය කිරීම වෙනදට වඩා අලුත් අත්දැකීමක් බවට පත් වුණා මේ COVID-19 මුහුණ දෙමින් ඩෙංගු වලට මුහුණ දීම පිළිබඳ කාරණාව. නිසා අපි මේ දෙක එකට අරගෙන මේවායින් අපේ ඔබේ චර්යාව තුළ අපට කළ හැකි දේ පිළිබඳ අවධානය යොමු කරන්නටයි කල්පනා කරන්නේ. සඳහා ආරාධනා කළා මා එහා පැත්තෙන් පටන් ගන්නම්. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මැතිතුමන් ආයුබෝවන් ඔබතුමන්ට. ඒ වගේම ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිල හෙට්ටි මැතිණිය අප සමග එකතු වෙලා ඉන්නවා. ආයුබෝවන් ඔබතුමියට. වෛද්‍යතුමනි, රට විවෘත වෙනකොට මිනිස්සුන්ගේ පුරුදු ටිකත් ටික ලිහිල් වෙලා යයිද? ඔව්, ඇත්තෙන්ම අපි දැන් කර්ෆියු දාලා තියෙනකොට ගොඩක් දෙනෙක් ගෙදරටම වෙලා හිටියා. දැන් රස්සාවට යන්න පටන් ගත්තා. ඉතින් රස්සාවට යන්න ඒ වගේ අත්‍යවශ්‍ය විශේෂ අත්‍යවශ්‍ය සේවාවලට ඉතින් ඒ වගේම අපි කඩ එහෙම අපි දැන් ටික අරිනවා. ඒවා දේවල් වලටත් මිනිස්සු ගෙදරින් එළියට යනවා අපේ ජනතාව. එතකොට අර තිබ්බ පොඩ්ඩක් අර එක ගෙදරට වෙලා ඒ හිටපු තත්ත්වයෙන් වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ අර හිතේ තිබ්බ බය ටිකක් දැන් අඩු වේගන යනවා. දැන් අපි දන්නවා මේක ආපු ගමම්ම මුල්ම දවස්වල ඇත්තට මිනිස්සුන්ට බයක් තිබුණා. ඒතර බයත් එක්ක අපි සමහර දේවල් වලටත් අනුගත වෙනවා. දැන් බය ටිකක් අඩු වෙලා අඩු වේගන යනවා. බය නැතිවීම ගැන බයක් අපිට දැන් තියෙනවා. බය නැතිවීම ගැනත් පොඩි බයක් තියෙනවා. එතකොට අපි කියන්නේ බය හැමදාම බය තියාගෙන මේ තත්ත්වෙන් ඉන්න අවශ්‍යයි කියන එක. නමුත් අපි අර යහ පුරුදු ටික අපිට ඇති කරගත්තොත් මේ බයත් එක්ක ආපු ඒක දිගින් දිගටම අපේ පවත්වාගෙන යන්න පුළුවන් නම් අන්න එතන තමයි අපේ ජයග්‍රහණය තියෙන්නේ. අභියෝගයත් එතන නේද වෛද්‍ය? අභියෝගයත් එතන. දැන් අපි ගත්තොත් එහෙම අපි උදේට හවස රැයට දත් මදිනවා. ඒක බය නිසා නෙමෙයි. අපි ඒක පුරුද්දක් වට පරිවර්තන වෙලා තියෙන්නේ. එතකොට අපි අන්න ඒ වගේ අපි මේ පහුගිය දවස්වල කතා කරපු මම දැන් හැම වැඩසටහනකම කතා කරනවා. දැන් එපත් වෙලා ඇති සමහර වෙලාවට. නමුත් අපිට කියන්න තියෙන්නේ අත හොදන එක, කහිනකොට එහෙම වසාගෙන කහින එක. ඒ වගේම අපි දන්නවා නිරන්තරයෙන්ම විශේෂයෙන් මේ කාලේදී මුඛ ආවරණ පාවිච්චි කරනවා. ඒ වගේම අපි විශේෂම කණ්ඩායම් වගේ තැන්වලට එක්රාස් වෙලා ඒ වැඩ කටයුතු කරන්නේ නැහැ. දැන් ෆිසිකල් ඩිස්ටන්සින් අපි කියනවා යම් කිසි පුද්ගල දුරස්ථභාවය තියාගෙන කටයුතු කරනවා කියන එක. එතෙන්දී අදහස් වෙන්නේ මීටරයක් ඉන්නවා කියන එක විතරක් නෙවෙයි. කට්ටිය එකතු වෙලා ගුණ ගැහිලා කරන වැඩ කටයුතු. අන්න ඒ වගේ ටික අර බය නැති වුණත් අපේ ජීවිතේට මං හිතන්නේ තව සෑහෙන කාලයකට එකතු කරගන්න වෙයි. අන්න එතෙන්ට තමයි ඒ අවශ්‍ය පරිසරය හැදීමට තමයි අපි මං හිතන්නේ ක්‍රමක්‍රමයෙන් අපි යන්න අවශ්‍ය වෙන්නේ. එහෙම වුණොත් අපිට අර නැවත මේ රෝගය අපි මං හිතන්නේ තිබුණත් සමාජයට යම්කිසි ප්‍රමාණයකට හදිසියවත් ගියොත් මේ තත්ත්වය වැඩි වෙලා එතෙන්දිත් අපි ආරක්ෂා වෙන්න පුළුවන් මේ කාරණා ටික සමාජගත වුණොත්. වෛද්‍යතුමන් අපි මේ ආරම්භ කළ කතා බහ ඉතාම වැදගත් වෙනවා. මේදී ඔබේ කොටස තමයි අපි අවධාරණය කළ යුත්තේ. දැන් චීනයේ දෙවන කොරෝනා රැල්ලක් පිළිබඳව කතා බහ කරනවා. නගර කීපයක් වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කරලා තියෙන අවස්ථාවක අපි මේ මර්ධනය කරගත් නැත්නම් අපි මේ කොහොම හරි මේ අභියෝගයට මුහුණ දුන් තත්ත්වය පවත්වාගෙන යන්න ඕනේ. දරුවන්ගේ පාසල් විවෘත වෙන්න ඕනේ. අධ්‍යාපන කටයුතු සිද්ධ වෙන්න ඕනේ. එතනදී ඔබේ චර්යාවන් පවත්වාගෙන යාම පිළිබඳ අවධානය යොමු කරන්නට ඕනේ. ඒ වගේම තමයි ඩෙංගු හිස ඔසවමින් තිබෙන බව අපි අවධාරණය කරනවා. වෛද්‍යතුමියනි, මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ඩෙංගු වල තත්ත්වය මොකක්ද? වසර 2020 මේ වෙනකොට අපිට රෝගීන් 19200ක් පමණ වාර්තා වෙලා තියෙන මුළු දිස්ත්‍රික්ක වලින්. ඉතින් අපි දැක්ක ඇත්තටම මේ පහුගිය ජනවාරි මාසෙ ඉඳන් බලනකොට අප්‍රේල් මැයි වගේ කාලවල
රෝගීන්ගේ සෑහෙන අඩු ප්‍රමාණයක් තිබුණා. ඉතින් ඒකට එක හේතුවක් තමයි අපි දැකපු මේ ජනතාව මොකද අපි කියනවානේ ඩෙන්ගු කියන්නේ නාගරික සහ තදාසන රෝගයක් කියලා. ඉතින් පහුගිය කාලවල අපි දැක්ක ජනතාව ඒ ගෙවල් වලට සීමා වෙලා හිටියේ. ඉතින් ඒක නිසා පිටින් රෝගය බෝ කරගන්නත් අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ වගේම අපි විවිධ කියන්නේ චර්යාත්මක පණිවිඩ ජනතාවට දුන්නා. ඒ කියන්නේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින්, ඒ වගේම සමාජ ජාලා මගින්, අත්පත්‍රිකා යනාදීන් තමන්ගේ ගෙදර ඉන්න කාලය තුල තමන්ගේ පරිසරය පිරිසිදු කරලා ඒ කටයුතු නිරත වෙන්න කියලා. ඉතින් ඒක නිසා කාර්යබහුලත්වයෙන් මිදලා ගොඩක් විදිහට අපි දැක්ක ඒ කටයුතු නිරත වෙලා ඉන්නවා. ඉතින් ඒ හේතු නිසා රෝගයේ අඩුවක් අපි දැක්ක. නමුත් අර ඔබ කිව්වා වගේ ඉදිරියට මේ ජනතාව නැවත මේ ලිහිල් වීම තුලින් නැවත තමන්ගේ රැකියා ස්ථාන ඒ වගේම වැඩපළවල් කම්හල් බිම් වගේ තැන් වලට යනකොට ඒ වායේ දැන් අතහැරලා දාපු නිසා ඒ වායේ තියෙනවා මේ රෝගය මදුරන් බොයිම වැඩි වෙලා රෝගය ප්‍රචලිත වීමේ අවදානමක්. දැන් පහුගිය දවස්වල අපි දැක්කා අපේ කීටු විද්‍යා සමීක්ෂණ දත් අනුව අපි දන්නවා පාසල් වහලා තියෙන්නේ. ඒ වගේම ඉදිකිරීම ලොකු වැඩබිම් ඒවා වහලා තියෙන්නේ. ඒවේ කිසිම පිරිසිදු කිරීමක් කෙරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තැන්වල අපි දන්නවා ගොඩාක් කීටු විද්‍යා දත්ත අනුව මදුරන් බෝවීමේ ප්‍රවණතාවය වැඩි. ඒ දර්ශක වැඩි. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳ විශාල අවධානයක් යොමු කරන්න ඕනේ. මම හිතන්නේ ඔබතුමිය ඔහොම කියනකොට වෙනදටත් වඩා බය වැඩි වෙනවා. මට නම් දැනෙනවා. මොකද පාසල් වහලා විශාල ගොඩනැගිලි පරිශ්‍රයන් වහලා සමහරලාට දීවර බෝට්ටු දීවර කටයුතු වලට යන්නේ නැහැ. ඉදි කරන්න ගත්ත ගොඩනැගිලි අතරමඟ නතර කරලා දාලා මේවැනි තැන්වල මොනතරම් ජලය රැස් වෙලා නිහඬවම මදුරුවන් බෝවීමේ ප්‍රවණතාවයට ඉඩකඩ සැලසෙනවාද? එහෙම කියනකොට ටිකක් ඇස් දෙක මහ වුණා නේද? ඔව්. එතකොට එහෙමනම් අපිට එකතු වෙන්න බෑ, ශ්‍රම දාන්න පවත්වන්න බෑ. එහෙනම් අපිට තියෙනවා සෑහෙන අවධානයෙන් සිටීමේ වගකීමක් මේ පිළිබඳව. වෛද්‍යතුමනි අපි ඒකට එමු මේ COVID-19 කතාවත් එක්ක. දැන් COVID-19 චර්යාවන් පවත්වාගෙන යීමේ අභියෝගයක් අපිට තියෙනවා. හැබැයි මේ චර්යාවන් පවත්වාගෙන යන්න අපි දැන් කොච්චර ජනමාධ්‍ය තුලින් කතා කරත් අවශ්‍ය පරිසරය නිර්මාණය වුණ නැත්නම් අදාළ තැන්වල ගැටලුවක් නේද? මම හිතන්නේ අසේල ඒක තමයි ඇත්තටම අපි මේ ප්‍රශ්නේ ඉතාම වැදගත්ම ප්‍රශ්නයක්. ඔබතුමා ඇහුව ප්‍රශ්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද අපේ අභියෝගය තියෙන්නේ එතන. මොකද අපි සරලම උදාහරණයක් ගමු. අපි සරලම උදාහරණය තමයි අපි අත හොදනවා කියන එක. එතකොට අපි අත හොදනවා කියන එකට මූලික කරුණු කීපයක් අවශ්‍ය වෙනවානේ. ඒකත් තමයි අපි අත හොදනවා කියන්නේ අපි සබන් දාලා අත හොදන එක. වතුර ටික තියෙන්න ඕනේ. ගලාගෙන යන දියර ටිකක් වතුර තියෙනවා නම් වැඩියටම හොඳයි. ඊට අමතරව සබන් තියෙන්න අවශ්‍යයි. එතකොට ඒකට සුදුසු තැනක් තියෙන්නත් ඕනේ. ඉතින් ඔය ටික සපිරෙන ගැදරද බොහෝ වෙලාවට ඒ පරිසරයේ තියෙනවා. නමුත් එහෙමත් නැති තැනුත් තියෙනවා. එතකොට දැන් අපි හිතන ඔෆිස් එකට යනවා නම් දැන් අපි කියනවා බස් එකට නගින්න කලින් මේ අත හොදලා නගින්න කියන එක. එතකොට ඒ එක ස්ථානවල මේක වෙන්න පුළුවන්, ඔෆිස් එකේ වෙන්න පුළුවන්, බස් එකට යන තැන වෙන්න පුළුවන්, වැඩපළක වෙන්න පුළුවන්. ඒ පහසුකම් තියෙන්න අවශ්‍යයි. ඒ පහසුකම් නැත්තම් වෙන්නේ දැන් රූපවාහිනියට එනකොට අපි පේනවා හොඳ ලස්සනට හදලා තියෙනවා අත හොදන්න තැන. ඕක නොතිබ්බනම් මොකද වෙන්නේ? එන එක්කෙනා සමහරලාට පොඩ්ඩක් බැලුවා, කවුරුත් බලන්නෙත් නැහැ, හැමෙම ආවා. ඉතින් ඒක නොවෙන්න නම් අන්න ඒ වගේ ඔබතුමන්ලගේ පරිශ්‍රයේ තිබ්බා වගේ හැමතැනම හැමතැනම මේක කරන්න ඕනේ. මොකද එහෙම කරොත් විශේෂයෙන්ම මේ අත හොදනවා කියන එක මේ කොවිඩ් මේ රෝගින් මේ ආරක්ෂා වීමට විතරක් නෙමෙයි අනෙක් බෝන රෝග රාශියකින් ආරක්ෂා වන්න නිරන්තරයෙන් අත හොදනවා කියන එක ඉතාම වැදගත්. ඉතින් ඒ පරිසරයේ හැමතැනම හැදි කර ගැනීමට රජයට විතරක් මේක කරන්න බෑ. ගෙදර වල මට්ටමින් තමන් කරන්න අවශ්‍යයි. ඊට පස්සේ පාසලක් වෙන්න පුළුවන්. අපි දැන් ඉස්සරහට පාසල් ආරිනවා. ඒ වගේම මේ වෙන කාර්යාල තියෙන ඒ පහසුකම් සැපයීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අපි කොච්චර කිව්වත් නිරන්තරයෙන් ඕක කිව්වත් මහ ජනතාවට ඒකෙන් අපිට මේ අවශ්‍ය දේ වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඒක ඊටාම වැදගත්. ඒ වගේම දැන් අපි දන්න එකක් තමයි අපි කියනවා විශේෂයෙන්ම එහෙම මීටරයක් දුරින් ඉන්න. එහෙම නැත්නම් සෝෂල් ගැදරින්ග්ස් කියන්නේ කට්ටිය එකතු වෙන ස්ථාන පුළුවන් තරම් අඩු කරන්න කියලා. දැන් එතකොට එහෙම කිව්වට දැන් අපි ඒ වගේ දෙයක් ප්‍රායෝගිකව අපි කරන්නේ නැත්නම් උදාහරණයක් වශයෙන් අපි දැන් සෞඛ්‍ය ශාස්ත්‍රය අපි නිරන්තරයෙන් පුහුණු වැඩසටහන් කරනවා.
අපි කරන්නේ ඉතින් අපිට තියෙන සීමා අපේ සාමාන්‍යයෙන් ඔඩිටෝරියමයක් හරි ශ්‍රවණාගාරයකනේ කරන්නේ ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් ඒ වගේ තැනකනේ. එතකොට කට්ටිය ඇවිල්ලා 30ක් 40ක් ඇවිල්ලා මේ ලංකාවේ පුරාම කට්ටිය ඇවිල්ලා තමයි මේ වැඩසටහන කරන්නේ. දැන් අපි ඒ ක්‍රමෙන් අපි බැහැර වෙලා තියෙන්නේ. ඒ ක්‍රමෙන් බැහැර වෙලා තියෙන්නේ. එතකොට අපි දැන් උත්සාහ කරන්නේ හැම වෙලෙම අපි තාක්ෂණය පාවිච්චි කරලා අපිට දුරස්තව මේ පුහුණු වැඩසටහන් කරන්න අපි ක්‍රමවේද හදාගෙන යනවා. දරටමත් කරනවා. ඉස්සරහට තවදුරටත් ඒක කරන්න. එතකොට ඒක ඇවිල්ලා මේ පද්ධතිය අපි කරන සිස්ටම් එකේ කරන වෙනසක්. අන්න ඒ වගේ දේවල් වෙනස් නොකරොත් අපි මිනිස්සුන්ට කිව්වට වැඩක් නැහැ. මේක එකතු වෙන්න එපා, මේ විදිහට කරන්න එපාම කියලා. මොකද අපි මේ එක එක ආයතනික මට්ටමින් ඒ වෙනස් වීම කරගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඒකට උදාහරණ ගොඩාක් කියන්න පුළුවන්. ඉතින් දැන් මම දන්නවා මේ දවස්වල බැංකු මම හිතන්නේ හුඟක් හොඳ දෙයක් කරනවා. ගොඩාක් දේවල් ඔන්ලයින් සර්විසස් වලට යනවා. ඉතින් එතකොට ඇත්තටම වෙන්නේ මම හිතන්නේ බැංකුව පැත්තෙනුත් එකේ යම්කිසි වාසියක් තියෙනවා. ඒ වගේම මිනිස්සුන්ටත් ලේසි, ඒ වගේම එකතු වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ අන්න ඒ වගේ ඊටාම හොඳ ප්‍රවණතාවයක්. ඒ කියන්නේ අපිට තිබුණ සමහර තාක්ෂණික පහසුකම් සමාජගත වෙලා මේක ව්‍යවහාර වෙන්න තිබුණ අර මැලිකම දැන් ගිහිල්ලා ටිකක් ඒක කාර්යක්ෂම වුණා මේකෙන්. මම හිතන්නේ ඊටාම ඒක හොඳම දෙයක්. මොකද මම හිතන්නේ මේ රජය පත් වෙනකොටම ජනාධිපතිතුමා කිව්ව එකක් තමයි මේ අපි කාර්යක්ෂම රජයක් බිහි වෙන්න ඕනේ. බිහි වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේක හොඳම අවස්ථාවක්. ඒ කාර්යක්ෂමතාවය අපි මම හිතන්නේ මේකත් එක්ක තාක්ෂණයත් පාවිච්චි කරලා මේක හිතාම හොඳ තැනකට අපිට යන්න පුළුවන්. හොඳයි. දැන් අපි මේ COVID-19 අභියෝගයට මුහුණ දීලා කිසියම් ආකාරයකට රට ලිහිල් වෙද්දී අපට දැනෙන ඒ ලිහිල් මානසිකත්වයේ තියෙන අවදානම අනතුර පිළිබඳවත් ඩෙන්ගු පිළිබඳවත් අපි මේ කතා කරන්නේ. දැන් අර කියවනේ මේ රට කිසියම් ආකාරයකට අකර්මණ්‍ය වෙලා තියෙනකොටම නිහඬවම ඩෙන්ගු පැතිරෙන ස්ථාන සක්‍රිය වෙන්න පුළුවන්කම තියෙනවා. අපි කොහොමද ඩෙන්ගු මර්ධන ඒකකය මෙවැනි තැන් හඳුනාගෙන තියෙන්නේ? ඇත්තටම අපි තියෙනවා මේ අවදානම් කලාපයන්. අපි හඳුනාගෙන තියෙනවා. මොකද ඒවයේ ජනගහනය ගොඩක්, ඒ කියන්නේ අපි හිතමු ජනතාව ගොඩක් සේවක සංඛ්‍යාව වැඩි, ඒ වගේම ජලය රැඳෙන ස්ථාන වැඩි. මේ වගේ ඒ වගේම යම් යම් පියවරන් ගන්න ලොකු විශාල ප්‍රදේශ ආවරණය වෙන පරිදි තියෙන තැන්. ඉතින් මේවයේ අවදානම් අපි පූර්ව හඳුනා ගැනීමක් අපි කොහොමද තියෙනවා මේ අපේ සෞඛ්‍ය නිලධාරී කොට්ටාශ මට්ටමින්. ඒ වගේම දැන් පහුගිය ටිකේ ඇත්තටම අපි සෞඛ්‍යංශ නිකන් හිටියේ නැහැනේ. අපි දැන් කොහොමත් මේ පහුගිය ටිකේම මේ අපේ යාන්ත්‍රණය දිගටම ගියා. ඒ කියන්නේ මේ පූර්ව හඳුනා ගැනීම මේ අවදානම් ස්ථාන. ඉතින් අපි හඳුනාගත් අපේ කීට විද්‍යා සමීක්ෂණ තමයි අපිට මුලින්ම පූර්ව හඳුනා ගැනීම කරන්න පුළුවන් දර්ශක අපිට ලැබෙන. ඒ කියන්නේ බොහොම ස්ථානවල කොච්චර බෝවිම මදුරන් කීටයන් ඉන්න ඒ වගේ තොරතුරු අපිට ලැබෙන්නේ ඒ වයින්. ඉතින් බැලුවහම අපිට පෙවුණා ජනතාව දැන් කලින් කාර්යාලවලට අපි ගියා. දැන් කාර්යාලවල එන සංඛ්‍යාව අඩු. අර මේ සේවක මණ්ඩලය, ඒ කියන්නේ පිරිසිදු කිරීමේ සේවක මණ්ඩලය අඩු. ඉතින් ඒ වගේම දැන් ওই උදාහරණයකට මොබ් බකට් වගේ දේවල් වල පහුගිය දවස්වල අපි දැක්කා. මොකද ඒවා එහෙම බාගෙට වතුර පිළලා ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒ වගේ මල් පෝච්චි ඒ වගේ යනාදිය අර කාර්ය මණ්ඩලය නැතිකම නිසා මේ ඒවා කිසි කෙනෙකු විපරමින් බැලෙන්නේ නැහැ. ඉතින් පාසල් ගත්තත් ඒ වගේ අපි දන්නවා ඒවයේ දැන් නේවාසික ආගාරය ඒ වගේම මේ වැසිකිලි පද්ධතිවල දැන් අවහිර වෙලා ක්‍රියාවිරහිත වැහි පිහිලි කොන්ක්‍රීට් තට්ටු ඒ වගේ දැන් පාසලක් ගත්තත් ඒ වගේ ආවේනික දේවල් තියෙනවා. ක්‍රියාවිරහිත වෙලා සිස්ටර්න් ඒ වගේම වැසිකිලි උපාංග ඒවා පොදුවේ ගොඩාක් තැන්වල අපි දකිනවා. ඉතින් මේවා ගැන කවුරුත් වැඩි යොමු කරලා බලන පුරුද්දක් නැහැ. ඉතින් මම හිතන්නේ මේ අවදානම තුලින් අපිට අපි හොඳ පුරුදු ඇති කරගත්තා වගේ අපේ විපරම්කාරී ගතිය තවත් වැඩි කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඉතින් අපි පුන කතා කර ඉදිකිරීම දැන් ඒව ගොඩාක් මේ වැඩිමින් අත්හැරලා දාලා තියෙනවා. දැන් ඇත්තටම මේ පහුගිය දවස් දින කීපයට දැන් හැමදාම අපි සතියකට කීපයක් මේව බලනවා මහා පරිමාණයේ ව්‍යාපාර ස්ථාන සහ ඉදිකිරීම පරිಸ್ಥಿತಿ මේවා දැන් සේවක මණ්ඩලේ නැහැ. ඒ වගේම ජලය එකතු වෙන අබිලි ද්‍රව්‍ය ඒවා ඒ විදිහටම තියෙනවා. ඉතින් සමහර කෙලාට වැස්ස කියලා නෙමෙයි දැන් ජලය රැඳුණු ස්ථානවල අපි තුමු කොන්ක්‍රීට් තට්ටුවක් තියෙනවා නම් ඒකේ වහිනම පහිනම කියලා නැහැනේ. ඒ වගේ එකත් හැමදාම වතුර තියෙනවා. ඒ වගේම ජලය රැස් කරලා තියෙන අපි තුමු ගබඩා කරලා තියෙන ටැංකි ඒ වගේ දේවල් වල මේ හැමදාම වතුර. ඉතින් මේ වගේ මේ නිසා තමයි අපිට මේ ඩෙන්ගු කියන එක අර වර්ෂාව කාලේදී වැඩි වුණාට දැන් වසර පුරාම දිවෙන රෝග තත්ත්වයක් වෙලා තියෙනවා. අපි ඒ කාලේ නාගරික ජනාකීර්ණ ප්‍රදේශ කිව්වට දැන් ඉතින් අපේ ග්‍රාම්‍ය ප්‍රදේශවල දකින්නවා. මොකද ඒවෙත් දැන් නාගරිකකරණය වෙමින් තියෙන්නේ. ඉතින් මේ වගේ ස්ථාන සඳහා දැන් ජනතාව නැවත මේවා රැකියා ස්ථාන වලට යන්න කලින් අපි මේ වගේ ස්ථාන මේ
අපි දැන් අපේ සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කොට්ටාශ තියෙනවා 360ක් පමණ. ඉතින් මේවා අපි හඳුනගෙන තියෙනවා අධි අවදානම් කොට්ටාශ 50ක් 60ක් පමණ. ඉතින් ඒක කාලානුරූප වෙනස් වෙනවා. ඒ වගේම අවදානම අඩු කලාපත් තියෙනවා. ඉතින් අපි අපේ සෞඛ්‍ය වෛද්‍යනිලධාරී සහ ඒ කාර්ය මණ්ඩලය හරහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කීට විද්‍යා නිලධාරීන්තුරු ඒ කාර්ය මණ්ඩලය නිරන්තරයෙන්ම මේ අවදානම හඳුනගෙන ඉතින් ඒවා අපි sannivedanaya කරන්න ඕනේ ජනතාවට. ඒ වගේම දැන් අපි හිතමු රජයේ කාර්යාලයක් වුණා නම් දැන් කාර්යාලය කොහොමද මේ කොවිඩ් වළක්වා ගැනීමට අනුගත වෙන ගමන් කොහොමද ඩෙන්ගු මර්ධනයට ඒගොල්ලෝ කටයුතු කරන්නේ? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පරිසරය තුළ හැම මේ ජලය රැඳුන හැම ස්ථානයක්ම විපරම් කළ බල ඒවා ඉවත් කරන එක තමා විසින්ම. අපි දැන් කවුරුත් කරනකන් එහෙම බලන් ඉන්න ඕනේ. ඒ වගේම අපි තුමු બ્લોක් වෙලා තියෙන අවහිර වෙලා තියෙන වැහි පිහිලි වගේ දේවල් තියෙනවා නම් ඒව ගලලා ඉවත් කිරීම. ඒ වගේම අපි තුමු අපේ නේවාසිකාගාර අපේ නිල නිවාස ওই වගේ හැම තැනම දැන් අපි බිම් මට්ටමේ වැඩසටහන් කියලා කියන්නේ අපි පේන මේ පාර දිගේ හිස්සිදන් ඒව බල බල යන්නේ විතරක් නෙමෙයි. ඉතින් අපි මේ හැම තලයකටම අපි සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් මේ සඳහා අපි දැනුවත් කිරීම අනන්තවත් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම පාසල් උනත් දැන් නැවත විවෘත කරන්න කලින් ඒ සඳහා විදුහල්පතිවරුන් සහ පාසල් දෙමාපිය කාර්ය මණ්ඩලයත් එක්ක කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් යවලා තියෙනවා. ඒ වගේම අපේ ඉදිකිරීම පරිසර සඳහාත් මේ වගේ අපි දැනුවත් කිරීම කරනවා. ඒ වගේම තව තියෙනවා අපේ වැඩබිම් දැන් ඔබ කිව්වා වගේ අර මේ බෝට්ටු දීවර බෝට්ටු ඒ වගේම විදේශ විනෝද සංචාරක කටයුතු සඳහා යන බෝට්ටු අපි දැක්ක පහුගිය දවස්වල හික්කඩුව ප්‍රදේශයේ ඒවැයතර මේ කියන්නේ විනෝදයට යන ඒ පිරිස නැතිකම නිසා ඒව අත්හැරලා දාලා ඒවැයේ මදුරු කීටිය බෝ වෙලා තිබුණා. ඉතින් ඒ සඳහා අපිට ඇත්ත ලොකු සහයෝගයක් ඒ අන්තර්පාර්ශ්වීය සහයෝගයක් අපිට වැදගත්. මොකද ඔක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තනියෙන් කරන්න බෑනේ. ඉතින් අපේ ඒ කණ්ඩායම් ගිහිල්ලා ඒවට කීටනාශක යොදලා මොකද ඒවා අනිත් පැත්ත ගහලා පෙරලා ඒව කරන්නත් අමාරුයි. නමුත් පුළුවන් විදිහට ඒවා කෙලින් කරලා ඒ වතුර අයින් කරලා ඉතින් ඒක ජනතාවට පීඩාවක් නොවන විදිහට මේව පවත්වා ගැනීම තමයි අපි හැමෝම වග කියනවා. මොකද ඩෙන්ගු කියන්නේ මහජන පීඩාවක්. ඉතින් මේ සඳහා අපි හැමෝම මේ තමන්ගේ වගකීම දැනගෙන ඒක තව කෙනෙකුට හිරිහැරයක් නොවන අයුරින් පවත්වා ගැනීම තමයි අපි කවුරුත් උනන්දු වෙන්න ඕනේ. දැන් ඩෙන්ගු සහ COVID-19 මේ ඕනෑම සෞඛ්‍යමය අවදානම් සහගත තත්ත්වයක් ගැන කතා කරද්දී වෛද්‍යතුමනි දැන් ඔබතුමන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂතුමා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිතර මේ මහජනතාව සඳහා මේ ඒවායේ ප්‍රවර්ධනය කියන්නේ යහපත් සෞඛ්‍ය පුරුදුවල ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය කටයුතු කරනවා. දැන් මේ කියන අවදානම් කීපේ මේ දෙක විතර නෙවෙයි කෝක ගත්තත් තමන් සහ තමන් ජීවත් වෙන අවට පරිසරය පිරිසිදුව පවත්වාගෙන යාමේ චර්යාවට හුරු වුණා නම් මේ කිසිම ප්‍රශ්නයක් මෙච්චර අවදානමක් වෙන්නේ නැහැ නේද? ඔව් දැන් ඇත්තම අපි බෝවන රෝග සහ බෝනවන රෝග ගත්තාම බෝවන රෝග විශේෂයෙන්ම වළක්වා ගැනීමට අර ස්වස්ථතාවය කියන එක මම හිතන්නේ අපි පොඩි කාලේ ඉඳලම දන්න දේවල් ටිකක් තියෙනවා. ඒ චර්යාවල් ඊටාම වැදගත් වෙනවා. ඉතින් දැන් ඇත්තම මේ කොවිඩ් තත්ත්වයේදී අපි විශේෂයෙන්ම අපි ඉගෙන ගත්ත දේවල් ටිකක් තිබුණා මේ චර්යාව සඳහා. ඒ වගේම දැන් ඩෙන්ගු වලදීත් අපි දන්නවා මේ අපේ තමන්ගේ ගෙවත්ත එහෙම නැත්නම් වැඩ කරන ස්ථානයේ කන්ස්ට්‍රක්ෂන් සයිට්ස් වල ඒ මදුරුව බෝ වෙන්න පුළුවන් ස්ථාන පුළුවන් තරම් හැකියතාක් දුරට ඇති වෙන එක වළක්වා ගන්න එක තමයි වැදගත්. එහෙම ස්ථාන තියෙනවා නම් විනාශ කරලා දාන එක. එතකොට මේ වගේ දැන් ඒක එක පැත්තක්. ඒ වගේම තමයි අපි දන්නවා දැන් මේ අවස්ථාව වෙනකොට ටිකක් මහ ජනතාව සමහර වෙලාවට පොඩි අසනීපයක් ආවහම රෝහලකට එකපාරට යන්නේ නැති ගැටලුවකුත් තියෙනවා. යම් හිතේ තියෙන බය නිසා වෙන්න පුළුවන්. එවැනි තත්ත්ව නිසා. නමුත් මම හිතන්නේ විශේෂයෙන්ම දැන් මේ කාලේ මේ ඩෙන්ගු රෝගය ඉස්මතු වෙන්න පුළුවන්. ඒ වගේම අපි අර මම කලින් වැඩසටහනේදී මම හිතන්නේ ප්‍රධාන වසංගත රෝග වෛද්‍ය සුගත්තුත් කිව්වා මේ වගේ කාලෙක ඉන්ෆ්ලුවෙන්සා වගේ රෝගත් එන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් පහුගිය දවස්වල අපි හැමෝම ගෙදරට වෙලා හිටියේ වැඩිපුර එළියට ගියේ නැහැ. ඉතින් රෝගයක් තිබුණොත් සමහරවිට බයට යන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී කියන්න අවශ්‍ය දේ තමයි විශේෂයෙන්ම ඩෙන්ගු වලදී අපි දන්නවා රෝගයක් තියාගෙන මේකට අපි දන්නවා ප්ලේට් රුධිර පරීක්ෂණ කරන්න ඕනේ අඳුර ගන්න. ඒතකොට ඒ වගේ දේවල් වලට මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම රෝහලකට යෑම අවශ්‍යයි. මොකද රෝහල් පද්ධතිය අපේ දැන් ඊටාම වශයෙන් හොඳින් මේ හැමෝම මේ විවෘත වේගන යන අවස්ථාවක් OPD බාහිර රෝගාංශ වැඩ කරනවා. ඒ වගේම රෝහලේ ඉතුරු
මේ දේවලුත් මේ ක්‍රියාත්මකයි. එතකොට ඒ නිසා මේ කිසිම බයක් සැකක් නැතුව ඒ රෝග ලක්ෂණයක් තියෙනවා නම් රෝහලට යන එකත් මම හිතන්නේ වැදගත්. මොකද අපි දැක්ක පහුගිය දවස්වල ඇත්තටම තිබ්බ තත්ත්වෙත් එක්ක සමහර අය රෝග ලක්ෂණ වෙන මේ සමහරවිට දියවැඩිය තත්ත්ව නිසා වෙන්න පුළුවන්, වෙනත් ප්‍රශ්න නිසා තියෙන රෝග තත්ත්ව වුණාසත් සමහරවිට ගෙදරින් එළියට ගියේ නැහැ. ඒ නිසා ඇත්තටම සංකූලතාව ඇවිල්ලා තමයි සමහරවිට මේ රෝහලට ආවේ. ඉතින් එවැනි තත්ත්වයක් ආවොත් අපිට ඒක නිසා ඇතිවෙන ගැටලු වැඩි. ඒ නිසා මම හිතන්නේ මම ડોක්ටර් නිමල්කා එක්කත් කතා කරපුවම තිබේ අපි රෝග ලක්ෂණ තියෙනකොට අපි දන්නවා ඩෙන්ගු රෝග ලක්ෂණ උණ තියෙනවා, ඉස්සරදේ තියෙන්න පුළුවන්, එකපත වේදනාව, එවැනි රෝග ලක්ෂණ තියෙනකොට විශේෂයෙන්ම රෝහලකට යන්න අවශ්‍යයි. ගෙදර ඉන්නේ නැතුව මම හිතන්නේ ඒක වැදගත් මේ අවස්ථාවේදී. මම හිතන්නේ මේ ඔබතුමන් ඔය කියපු කාරණාත් එක්ක වෛද්‍යතුමිනි ඔබෙමුත් මේ දැනගන්න අවශ්‍යයි. දැන් මේක අපි පළමුව කරන්නට ඕනේ මේක වළක්වා ගැනීම. අපි ඒක ගැන තමයි වැඩිපුර දැනුවත් කළ යුත්තේ. නමුත් මේ තියෙන තත්ත්වයක් එක්ක මේ ජනතාවගේ තියෙන බියත් එක්ක සමහරට රෝගයක් යම් රෝග ලක්ෂණයක් පෙන්වුවත් ඇති වෙන බියේ තියෙන අවධානම මොකක්ද? බියත් එක්ක ඒක මේ රෝහලකට යොමු නොවී මේ තියෙන අවධානම. මොකද ඩෙන්ගු රෝගය දැන් අපි දන්නවා ඒ දවස්වල ගොඩාක් මේ මරණ සංඛ්‍යාවක් තිබුණා. දැන් මීට දශක දෙකකට වගේ කලින් බලනවනම් දෙකකට 1990 2000 වගේ කාලය තුළ ගොඩාක් මරණ සංඛ්‍යාව තිබුණා. නමුත් දැන් අර මිය යන සංඛ්‍යාව ගොඩාක් අඩුයි. ඉතින් මේ මොකද ඒකට හේතුව මේ මිනිස්සු දැන් දන්නවා, අපි ජනතාව දන්නවා දැන් රෝගය කොහොමද ඒක උත්සන්න වෙනකොට රෝග ලක්ෂණ, අවදානම් ලක්ෂණ. ඉතින් අම්මලාත් දැන් දරුවෙකුට ලෙඩ වුණාම හරි බයයි එක්කගෙන යනවා. ඉතින් ඒ වගේ දැනුවත් කිරීම බොහෝ අවස්ථාවල අපේ සායන මාර්ගයෙන් ඒ වගේම මාධ්‍ය වලින් දැනුවත් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ අවදානම තමයි රෝගයේ සංකූලතා ඇති වෙන්න පුළුවන් සමහරක් වෙලාවට මේ නිවසේදී අපි නිසි කාලේ ප්‍රතිකාර සඳහා යොමු නොවුනොතින් අපි ඒ නිසා තමයි අපි ජනතාවට පණිවිඩය දීලා තියෙන්නේ දවස් දෙකකට වඩා උණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියලා. මොකද දැන් ඊට කලිනුත් අපි උපදෙස් ලබා ගන්න ඕන, විශේෂයෙන්ම ගර්භණී මාතාවක්, ඒ වගේම ඉතා කුඩා දරුවන්, ඒ වගේම නොනවත්වාම වමනේ යනවා නම් මොකද විජලනය වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අයට දවස් දෙකක් සිටිය යුතු නෑ. නමුත් සාමාන්‍ය විදිහට ගෙදර ඉන්න පුළුවන් නම් අපි එහෙම තමයි උපදෙස් දීලා තියෙන්නේ. නමුත් මේ අවස්ථාවේදී බොහෝ විට මේ වෙනත් රෝග අපිට හැදේ කියන බයට ගොඩක් අය රෝහලට යන්නේ නැහැ. විශේෂයෙන් මේ COVID-19 රෝගයට තියෙන බය නිසා. නමුත් අපි ජනතාව දැනුවත් කරලා තියෙන්නේ ඒ දැන් අපිට සෞඛ්‍ය බාහිර රෝගාංශයෙන් ප්‍රතිකාර ගන්න පුළුවන්, අනිත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ කලින් වගේම මේ රෝග ලක්ෂණ තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ගැනීම ප්‍රමාද කරන්න එපා. ඒ වගේම වෛද්‍ය උපදෙස් ලබා ගත්තත් සමහරක් වෙලාවට මේ රෝග පරීක්ෂණ අපිට 3 වෙනි දවසේ 4 වෙනි දවසේ ඒ ආකාරයෙන් කරන්න වෙනවා. ඉතින් ඒව අනුව රෝග ලක්ෂණ අනුව සමහරකට රෝගය ඇතුල් කරන්න වෙනවා. ඉතින් ඒ සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය අපි පුහුණු කරලා තියෙනවා. නමුත් දැන් ආරක්ෂණ ක්‍රම අනුව රෝගීන් ඇතුළත් වෙලා ඒ අතින් රෝගීන්ට මේ වෙන කියන්නේ කොවිඩ් රෝගය වගේ දේවල් වලට කිසිම බයක් වෙන්නේ නැතුව රෝගයට ප්‍රතිකාර ගන්න පුළුවන් ඩෙන්ගු රෝගීන් හොඳ වෙලාවට මේ දවස්වල මේ අපේ රෝගීන් තරමක් අඩුයි ඇත්තටම. නමුත් අපි දැකලා තියෙනවා දැන් අපිට රෝහල් පද්ධතියෙන් නැවත නැවත රෝගීන් වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒක නිසා ජනතාවට අපි කියන්නේ මේ සම්බන්ධයෙන් මුකුත් බයක් ඇති කරන්න එපා. අපි රෝහලක වුණත් අපි කියන බාහිර රෝගී අංශයෙන් දැන් උණ තියෙන රෝගීන් අපි වෙනම අරගෙන ඒ අයට වැඩි කල් වෙලා ගත කරන්නේ නැතුව රුධිර පරීක්ෂණයක් කරලා පැය දෙකකින් ප්‍රතිඵල දෙන්න පුළුවන්. ඉතින් අපිට සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කරාම අපිට පට්ටිකා ප්‍රමාණය අනුව හිතන්න පුළුවන් මේක ඩෙන්ගුද කියලා සැක පහල කරන්න පුළුවන්. හොඳයි. අපි අනවශ්‍ය බයක් ඇති කරන්න හදනවා නෙවෙයි. නමුත් කෝකටත් අවදානමට පෙර සූදානම වටින නිසා ඔබ දැනුවත් කරලා තියන්න, ඔබේ අවධානය යොමු කරන්නට අවශ්‍ය නිසා ගන්නා උත්සාහයක්. විරාමයකට මදක් අවසර දෙන්න. අප ඔබ නැවතත් බදාදා නුගසෙවන සමගින් සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා සහ ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිල හෙට්ටි මැතිණිය සමග අප සාකච්ඡා කරමින් ඉන්නේ. වෛද්‍යතුමනි, දැන් අපි කොවිඩ් ප්‍රශ්නය ඉදිරියට ඇති නොවීමට වග බලාගත යුතුයි, ඩෙන්ගුද පාලනය කරගත යුතුයි අපිට තියෙන අභියෝගය. දැන් මේ අභියෝගයේදී බොහෝ වෙලාවට දැන් අද වුණත් වාර්තා වුණා ඊයේ රෝගීන් 35ක් ඇස් උඩ යනවා.
හැබැයි ඒ සියලු දෙනා නාවික හමුදාවේ කිව්ව ගමන් ආපහු සැහැල්ලුවක් ගන්නවා වගේ එකක් තියෙනවා. එතකොට මේ සැහැල්ලුවේම තියෙනවා අවදානම. ඒ නිසාම අපි සමහර වෙලාවට ඉදිරියේදී මේ රට විවෘත වුණාට පස්සේ දැන් බස්වල සීට් ප්‍රමාණයට පටවාගෙන යද්දී අපි මේ සෞඛ්‍ය පිළිවෙත් පිළිනොපදින්න පුළුවන්. අපි හිතමුකෝ අවමංගල්‍ය උත්සවයක් තියෙන වෙලාවක, විවාහ මංගල්‍ය උත්සවයක් තියෙන වෙලාවක, එතන ඒ තැන්වලදී අපි අවධානය යොමු කරන්නට ඕනේ මොන කාරණාද? ඇත්තෙන්ම දැන් මේකෙදී අපි බලන්නේ මේ රෝගය බෝ වෙන්න තියෙන ඉඩකඩ වැඩි හදිස්සියවත් එකතු වෙන ස්ථානයකදී කට්ටියක් එකතු වෙන ස්ථානයකට අපි හදිස්සියවත් රෝගේ තියෙන එක්කෙනෙක් ආවොත් එතකොට අනිත් අයට බෝ වෙන එක හැකියාව වැඩි. ඒක තමයි මේකේ මූලික හරය. ඒතකොට ඒක අවම කිරීම සඳහා තමයි අපි කට්ටිය එකක් තමයි රැස් වෙන ස්ථාන හැකිතාක් දුරට ඒ අවස්ථාවල් අඩු කරලා තියෙන්නේ සහ එවැනි අවස්ථාවක් ආවත් ඒ අවස්ථාවකදී අර අපි කියනවා මීටරයක් දුරින් ඉඳීම ඒ වගේම සිප වෙලඳ ගන්න හොඳ නැහැ. අන්න ඒ වගේ යහපුරුදුත් වෙන්න ඕනේ. අපි උදාහරණයක් ගනිමු මේ අපේ වෙඩින් එක. එතකොට අපි දන්නවා සමහරවිට අපි වෙඩින් ගොඩක් වෙලාට මේ කාලේ ගන්නේ උත්සව ශාලාවල. ඒතර උත්සව ශාලාවල ගන්නකොට සමහරවිට 200 300ට ආරාධනා කරන වෙලාවල් තියෙනවා. සමහරවිට ඒ ස්ථානේ හරි පොඩි ස්ථානයක්. මේක මොකද අනික සංවෘත ගොඩක් වෙලාට AC කරපු සංවෘත ස්ථානයක්. මේ එකක් තමයි මම හිතන්නේ සෞඛ්‍ය අංශවලුත් මේ අපි උපදෙස් දීලා තියෙනවා. මේ වෙඩින් එකක් තමයි මේ අවස්ථාවේදී පුළුවන් නම් කල් දාගන්න පුළුවන් දාගන්න ඒවා කල් දාන්න පුළුවන්. විවාහ උත්සවය ගන්න එක. දෙවෙනි එක තමයි එහෙම නමුත් ගන්න අවස්ථාවල් තියෙනවනේ. එතකොට එවැනි අවස්ථාවලදී විශේෂයෙන්ම ඒ ආරාධනා කරන සංඛ්‍යාව ඉතාම අඩු කර ගැනීම අවශ්‍යයි. සමහරවිට ඇත්තටම විවාහ මංගලෝත්සවයක් ගැනීමදී අර ආරාධනා කිරීම පිළිබඳ ප්‍රශ්න වලටත් මුහුණ දෙන හින්දා මේකත් හොඳ විසඳුමක්. මේකත් හොඳ විසඳුමක්. ඉතින් එතකොට ඒ පැත්තත් හිතලා ආර්ථිකයටත් හොඳයි මේ කාලේ. එතකොට එතන උනොත් යම්කිසි ප්‍රමාණයක් එකට එකතු වෙන ගතිය අඩු වෙනවා. ඒ වගේම දැන් ඒ අවස්ථාවේදී හෝටලේ අපි ගත්තොත් එහෙම ආසන පැනමින්දී පවා අර ඉස්සර අපි දන්නවා මේ මේසේ වටේට සාමාන්‍ය පුටු 8ක් විතර තියෙනවා. ඔව්. ඒතකොට ඒ විදිහට නම් කරන්න අමාරු වෙයි. එතකොට එතන යම්කිසි දුරස්ත භාවයක් තියාගන්න වෙනවා. මම මේ උදාහරණ කියන්නේ. පිරිස අඩු වුණාට අර ශාලාවේ ඉඩ සම්පූර්ණයෙන් පාවිච්චි කරන්න. ඉඩ සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. පුටු ඈත තියන්න වෙනවා. ඒ වගේම දැන් අපි දන්නවා විවාහ මංගල්‍යයකදී බොහොම සමීපව අපි කාලයකද මේ නෑද මිත්‍රයෝ හම්බ වෙන්නේ. ඉතින් සමීපව අපි කතා බහ කරනවා, අතපත ගන්නවා. ඒ වගේ දේවල් ඇත්තටම මේ අවස්ථාවේදී කරන්න ගියොත් රෝගයේ තියෙන එක්කෙනෙක් හරි හදිස්සියවත් ඕතනක හිටියෝ අන්න එතන තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් අපි හිතා ගන්න ඕනේ රෝග ලක්ෂණ රෝගේ තියෙන කවුරු හරි මෙතන ඉඳී. අපි එහෙම නෑ කියලා තමයි අපි හිතන්නේ. නමුත් එහෙම ඉන්න පුළුවන් කියලා හිතාගෙන වැඩ කරන්න අවශ්‍යයි. ඒතකොට එවැනි වෙනස් වීමක් කරන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා සමහර වෙලාවට අපි රැස්වීම මොනවා හරි විවිධ රැස්වීම් තියෙනවා. සමහරවිට ඒ රැස්වීම් දැන් අපේ ගම්වලත් අපි ගොඩක් එක රැස්වීම් තියෙනවා. අපි දන්නවා ඒවා බොහොම පුංචි ස්ථානවල සමහරවිට දෙන්නේ අපි පහසුකම් අවම නිසා. ඉතින් එතකොට අත්‍තරම අත්‍යවශ්‍ය කීප දෙනෙක් විතරක් ගෙන්නගෙන තමයි මේක කරන්න අවශ්‍ය. දැන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශය වුණත් අපේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශවත් අපි රැස්වීම් පුළුවන් තරම් අපි අවම කරලා තියෙනවා. මොකද එකතු වෙලා කණ්ඩායම ගේන එක දැන් අඩු කිරීම ඉතාම වැදගත්. මොකද අපි හැම වෙලෙම හිතන්න ඕනේ රෝගේ තියෙන එක්කෙනෙක් මෙතන හිටියොත් මොකද වෙන්නේ කියන එක. ඒක තමයි ඔළුවේ තියාගන්න තියෙන අවශ්‍යතාවය. එතකොට අන්න ඒ විදිහට අපි පුරුදු වුණොත් දැන් අපි දන්නවා දැන් අපේ හදිසි තත්ත්ව නිසා අපි සහ මේ මරණයකටපත් වුණාම ඉතින් ඇත්තට මේක ශෝකීජනක අවස්ථාවක්. අපි මේ ගැටලුත් එක්ක තවත් ගැටලුවක් නේ පවුලේ අයට. ඉතින් එතකොට ඇත්තටම මේ අවස්ථාවේදී අපි දන්නවා අපේ සංස්කෘතියත් එක්ක අපේ බොහොම මේ වගේ අවස්ථාවල අපේ නෑදෑය අය අවට ගමේ ගොඩේ අය හැමෝම ඇත්තට මේ අවස්ථාවේදී දුක බෙදා ගැනීම සඳහා ඇත්තටම බොහොම එකතු වෙලා මේ අපේ සංස්කෘතියේ තියෙන බොහොම අගය කරන්න ඕනේ අවස්ථාවක් මේ අවස්ථාවේ නේද? ඔව්. නමුත් ඒ හොඳ ඊටාම හොඳ සංස්කෘතිමය සහ සමාජීය වශයෙන් අපි හොඳ තැනක ඒක ඉන්නේ. නමුත් හැබැයි මේ අවස්ථාවදී අපි ඊටාම සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා මම කියන්නේ අපි උපදෙස් දීලා තියෙන එවැනි
ශෝකීජනක අවස්ථාවක වුණත් පුළුවන් තරම් අවම කණ්ඩායමක් මේකට සම්බන්ධ වෙලා ඉතාම ඉක්මනින් මේ වැඩ කටයුතු අවමංගල්‍ය වැඩ කටයුතු අවසන් කරන එක මං හිතන්නේ ඒක ඇත්තටම හැම දිනාටම කරන යුතුයකමක් කියලා මම හිතනවා. ඔව් ඔබ තුමන් ඉතා හොඳට ඒක කාරණාව අපිට පැහැදිලි කළා තහවුරු කරා. දැන් බුද්ධ්‍යංශ වුණත් මේ ආශ්‍රිතෙන් සොයාගෙන යාමේ මෙහෙයුම කොච්චර අපහසුවෙන් සිදු කරන්නට ඇද්ද, ඒක කොච්චර පරිශ්‍රමයක් දරන්නට ඕනේද? එවැනි පුද්ගලයන් ගණනාවක් රට පුරා විහිදලා ගියොත් මෙවැනි මේ විවිධ විවාහ මංගලෝත්සව, ආමංගල්‍ය උත්සව සහ නිකුත් කාරණාවලදී අපි පත් වෙන අපහසුතාවය පිළිබඳ අවබෝධයෙන් යුතුව අපි හැමෝගෙම වගකීම ඉටු කරන්නට ඕනේ. දැන් අපි ඩෙංගු පැත්තට හැරෙමු. ඩෙංගුත් හිසෝසවන්න පටන් ගත්තට පස්සේ වැහි පිහිල්ලේ, මල් පෝච්චියේ, සමාලාට ශීතකරණයේ අර ට්‍රේ එකේ මේ වගේ අපි නොහිතන තැන්වල පවා ඉන්න පුළුවන්. ඒ එක එක තැන අරගෙන වෛද්‍යතුමියනි අපි මේකට කරන විසඳුම් කතා කළොත්. ඇත්තටම දැන් අපි දන්නවා මදුරුවගේ ජීවන චක්‍රය බැලුවාම බිත්තර, කීටය, පෙළව සහ වැඩිහිටි සුහුමුල් මදුරුව. දැන් මේ අවස්ථා 4 ගත්තාම මුල් අවස්ථා 3ම ගත කරන්නේ ජලයේ. ඉතින් මේ ජලය කියලා කිව්වහම මේක ගොඩක් වෙලාවට මේ අපි කියන පැහැදිලි ජලය කියලා. දැන් ඔය කානුවල තියෙන අපිරිසිදු ජලය වගේ නෙමෙයි, පැහැදිලි ජලය තමයි මදුරුව බිත්තර දාන්නේ. එතකොට දැන් වරකට සාමාන්‍යයෙන් බිත්තර 100ක් 200ක් විතර දානවා. ඉතින් ඔය ආකාරයෙන් 3 සැරයක් විතර ජීවන චක්‍රය තුල බිත්තර දාන්න පුළුවන්. ඉතින් අපි දන්නවා මාසෙක විතර සති 3ක මාසයක් කාලයක් ජීවත් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් ඉතින් මේ බෝ වෙන තැන් අපි ගොඩක් වෙලාවට මේ මිනිස්සයා නිර්මාණය කර තැන්වල තමයි මේ ඊඩිස් වර්ගයේ මදුරුව බිත්තර දාන්නේ බොහෝ දුරට. දැන් අපි දන්නවා දැන් මැලේරියා වගේ නම් ගංගා යුරු දිය කඩਿੱති ඒවා තමයි බිත්තර දාන්නේ මැලේරියා රෝගය පතුරන ඇනොෆිලිස් මදුරුව. නමුත් ඉතින් මේ මදුරුව දැන් බොහෝ විට අපේ ගෘහාශ්‍රිත තැන්වල ඒ කියන්නේ දැන් ඔබ කිව්වා වගේ දැන් වැහි පිහිලි කියන එක ගොඩක් මේ නරක තැනක්. ඒ කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ සහ පේන්නෙත් නෑ අපිට පිරිසිදු කරන්නත් අමාරුයි. ඉතින් ඒ වගේ මේවා ගොඩක් වෙලාට අර කොළ රොඩු එකතුල මේ ඒවා හොඳ තෝතැන්නක් මදුරු බෝවීම සඳහා. ඉතින් මේ වගේ ස්ථාන ඒ වගේම සමහරක් වෙලාවට අපි ගෙවල් වල දැකලා තියෙන උඩ තට්ටුවේ අපි කොන්ක්‍රීට් තට්ටුවක් දාවලා තියෙන වහල වෙනුවට නගින්න ක්‍රමයකුත් නැහැ. ඉතින් අපි යට සමහරකට හොඳට පහසුවෙන් ඉන්න උඩ තට්ටුව ගැන බලන්නේවත් නැහැ. ඉතින් ඒ වගේ තැන් ඒවැ ගොඩාක් රට ඔය දාරාස්සේ වතුර නිශ්චල තැන් ඒ වගේ පුංචි වතුර ප්‍රමාණයක් උනත් ඇති. ඒතකොට ශීතකරණයේත් හැටිය. මොකද ගොඩාක් වෙලාට අපි ඔය ගැන බලන්නේ නැහැ. සමහරක් වෙලාට දැන් අපි දන්නවා දැන් නල ජලයේ පහසුකම් අඩු තැන්වල වතුර ගබඩා කරලා තියෙනවා. ඉතින් ඒවා අවුරුදු පුරාම මේ වගේ ගබඩා කරලා තියෙනවා. ඒවා වහලත් නැහැ, ඇරලත් නැහැ. ඒ කියන්නේ සමහරක් වෙලාට මේ මොකක් හරි ෂීට් එකකින් වහනවා. නමුත් මදුරන්ට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේවායේ මේ මදුරන් බිත්තර දාන හුඟක්ම මේ හොඳ තැන්. සමහරක් වෙලාට දැන් මේ ප්‍රදේශයට ආවේනික තැන් තියෙනවා. මොකද හැමතැනම එකම ආකාරය නැහැ. සමහරක් වෙලාට නල ලිං තියෙනවා. ඒ නල ලිං වල උඩක් තියෙනවා ජලය රැඳුණු පොඩි ස්ථානයක්. නොගැඹුරු ලිං තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ටයර්. ඉතින් ඒක ඊටාම නරක තැන දෙයක්. මොකද ඒවැ සමහරකට වතුර අපිට ඉවත් කරන්නත් අමාරුයි. ඒවැ හොඳ ප්‍රශස්ත මට්ටම් තමයි මේ හැම එකෙම මදුරගේ භූමිය සඳහා තියෙන්නේ. ඉතින් ගොඩකට පොදු ස්ථාන වලත් අපි දකිනවා බස් ඩිපෝ ආශ්‍රිතව මේ වගේ තැන්. ඉතින් මේ ආකාරයෙන් දැන් ඊඩිස් ඇල්බෝපික්ටස් කියලා තව මදුරෙක් ඉන්නවා. එයා නම් ගොඩක් වෙලාට මේ ගස් බෙනවල ඒ වගේම සමහර වෙලාවට ඔය බ්‍රොමීලියා වගේ ශාකවල අගිස්සි අපි දන්නවා ඒ පැලයක් අනිත් පැත්ත ගැව්වහම මිලිලීටර් 100ක් 200ක් අපිට වතුර එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තැන්වල තමයි ඒ මදුරන් බොන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔය රම්පා පඳුර, කෙසෙල් පඳුර වගේ තැන්වල බොහොම අඩුවෙන්. ඉතින් ඒක නිසා ඒව ගැන අපි ඒව මොකද අපේ ජනතාවට ආදමක් කියන භෝග නිසා අපි ඒව විනාශ කරන්නේ. ඒ වගේ දේවල් අපි කියන්නේ මොකද ඒව ගොඩක් අපිට විමසිලිමත් පාලනය කරගන්න පුළුවන්. සමහර කලාතුරකින් අන්නාසි වගාවල් එහෙම අපි දකිනවා. ඉතින් අපි මේවට මේ නිරන්තරයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ. දැන් සමහර කරට මේ මල් වාස් එකක යට තියලා තියෙන වතුර දාන තැටිය. ඒවෙත් අපි දැකලා තියෙනවා. දැන් මේ ඊටම ඈතකදී අපි දැක්ක වෝටර් ඩිස්පෙන්සර් එක යට කීටෝ එකතු වෙලා තියෙන මේ රාජ්‍ය ආයතන ඒ වගේ තැන්වල ජනතාවගේ අවතෙන් තකන මේවා ගැන කවුරුත් විමසිලිමත් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තැනක අපිට ගෝස් කැලක් දාලා ඒතන සැරින් සැරේ ඒක අයින් කරන්න පුළුවන්. මේ අපේ ශීතකරණයේ තැටියත් අපිට වතුර මේ අයින් කරන්න පුළුවන්. ඒ වගේම ඒකට ගෝස් කැලක් දාලා වතුර එකතු වුනහම ආයෙ අයින් කරන්න පුළුවන්. එතකොට දැන් මේ ටයර් වගේ දේවල් නම් සිදුරු කරලා එහෙම නැත්නම් ඒව වරපස් පුරවලා ඒ වගේ දේවල් නේ කොහොම හරි බැහැර කරන්න ඕනේ. දැන් කොන්ක්‍රීට් තට්ටු වගේ සමහරක් ඒවා තියෙනවා. අපිට දැන් අපේ ඉදිකිරීම නිසා ඒව තියාගන්න ඕනේ නම් අපිට ඒවට පුළුවන් කීටනාශක යොදන්න.
මොකද කීටනාශක අපි අනුමත කීටනාශක තියෙනවා ඒව යෙදුවාම මේ ඒවයින් මදුරු කීටන් හැදෙන්නේ නැහැ. මොකද කීටන් නැවත පිලව බවට පත් වෙන එකත් වළකිනවා. එතකොට ඒ වගේම සමහරක් වෙලාවට අපි දකිනවා මේ අපේ ජලය රැස් කරලා තියෙන පොකුණු කියලා කියන්නේ අපේ වතුර ටැංකිය බූලි බැරල් වගේ දේවල්. ඒකට ඒ වගේ දේවල් අපිට මේ හොඳට වහලා තියන්න පුළුවන්. ඉතින් දැන් අපි හිතමු වහන්න හරි පියනක් ඉතින් ආර්ථික දුෂ්කරතා නිසා ඒ වගේ දේවල් නැත්තම් මොනවා හරි මේ ලෑල්ලක් හරි ඒ වගේ අර ඇතුළට වතුර ඇතුළට මදුරට රින්ගන්න බැරි වෙන විදිහට ඒවා වහන්න ඕනේ. ඒ වගේම මේවා වතුර මේ සතියකට සැරයක්වත් වතුර අයින් කළා හොඳට මේ ඇතුළත පෘෂ්ඨය හොඳට අතුල පිරිසිදු කරන්න මොකද මේ මදුරුවන්ගේ බිත්තර ඇලෙන ස්වභාවයක් තියෙන. ඉතින් නැත්තම් ආයෝකට වතුර පිරුනහම ආපහු ඒවෙන් කීට වෙන්න පුළුවන්. අපි දකිනවා අර උද්‍යාන අලංකාර වල තියෙන ලස්සන මේ කොන්ක්‍රීට් සැරසිලියම ඒවයිත් අපි දකිනවා සමහරක් වෙලාවට මේ අර දියසෙවල් බැඳිලා ඒවා මේ හරියට මේ ඒවා පිරිසිදු කිරීම නැතුනම ඒවයිත් මදුරු කිටු. ඉතින් මේ ආකාරයෙන් දැන් අපි දන්නවා මොන්ටිසෝරි වල ඒවයිත් දැන් අර සීසෝ ටයර් ඒ වගේ තැන්. ඉතින් ඒ වගේ ගොඩාක් ප්‍රදේශ ආශ්‍රිතව මේ වගේ මේ තැන් තියෙනවා. ඉතින් මේ සඳහා අනිත් එක දැන් මේ කාර්යවල ඒ වගේ දේවල් ඉදිකිරීම පරිසරයක පටන් ගන්නකොට අපිට පුළුවන් මදුරු විකර්ෂක භාවිතා කරලා යන මොනවා හරි ආරක්ෂක උපකරණ. මොකද අපි දන්නවා දැන් මේවා මදුරු පිරිසිදු කියන්නේ ස්ථාන පිරිසිදු නොකර මේවට දැන් මිනිස්සු නැවත රැකියාවට යනකොට ඒ සේවකයින්ට මදුරන් ඒ කියන්නේ ඩෙන්ගු වැළඳීමේ අවදානම තියෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවනේ දැන් මේ වෛරසය මේ අපිට දැන් අපි දැන් මේ කොවිඩ් ගැන දන්න මේ වෛරසය මේ පැතිරෙන වගේ නෙමෙයිනේ ඩෙන්ගු මදුරුවෙක්ගෙන මේ රෝගියෙක්ගෙන් අරන් මේක පැතිරෙන්නේ. ඉතින් ඒක නිසා මේ ආරක්ෂණ ක්‍රම අපිට ගොඩක් උපයෝගී වෙනවා. ඒ වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවලුත් අපිට මේ රෝගයේ වෛරසය මේ මදුරුව අපි සමහරහා දෂ්ට කළානේ මේ අපේ ශරීරයට මේ වෛරසය ඇතුල් කරන්නේ. ඉතින් මේ වගේ ක්‍රම අපිට පිළිපදින්න පුළුවන් මේ රෝගය වළක්වා ගැනීම සඳහා. ඉතින් විශේෂම වැදගත් වෙන්නේ නිරන්තර සෝදිසි. මේ හැම තැනටම දැන් අපි දන්නවා ඔය වහලා තියෙන මේ පොලිතින් ඒ වගේ දේවල් කොන්ක්‍රීට් වැඩපොළවල් මේ දවස්වල සේවකී නැති නිසා ඒවෙත් අර වතුර එකතු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ හැම තැනටම කීටනාශක යොදන්න අවශ්‍ය නැහැ. හොඳයි. දැන් ඔබතුමිය ඒ විදිහට කීටනාශක යෙදවීම ආදිය කතා කරනකොට මට මතක් වෙන්නේ දැන් කොවිඩ් කියන ප්‍රශ්නේදීත් අපි මහජනතාව ගැවසෙන තැන්වලදී විස බීජ හරණය කිරීම නිරන්තරයෙන් සිදු වෙනවා අපි දකිනවා. දැන් එතකොට මේ විස බීජ හරණය කිරීම බොහෝ උත්සව අවස්ථාවලදී ශාලාවල සහ පිටස්තර අවස්ථාවලදී සිද්ධ වෙනවා. දැන් වෛද්‍යතුමනි විස බීජ හරණය කරන්න වෙන්නේත් අපේ අර චර්යාවේම අඩුපාඩු තියෙයි කියලා සැකසහිත අවස්ථාවලදී නොවේද? විස බීජ හරණය දිගින් දිගටම කිරීම කොයිතරම් ඇඟට ගුණද? ඔව් මම හිතන්නේ දැන් විස බීජ හරණය කිරීමේදී ප්‍රථම දේ තමයි අපි දන්නවා දැන් අපිට රෝගය බෝ වෙන්නේ විශේෂයෙන්ම අපේ අත එක්කෝ බිනිති මාර්ගයෙන් ඊටාම ළඟ ඉන්න කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. කෙලින්ම බිනිති ගිහිල්ලා කහිනකොට කිවිසුම් යනකොට අනිත් එක්කෙනාගේ මුහුණට ගිහිල්ලා කට ඒ වගේ ඇස් වල හරහා යන්න පුළුවන්. අනිත් එක තමයි අපි යම් කිසි ඒ වගේ පෘෂ්ඨයක් අල්ලලා එවැනි විස බීජ තියෙන පෘෂ්ඨයක් අල්ලලා ඒ අතින් අපි ආයි මුහුණ ඇල්ලුව අපිට විස බීජ යන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලාම අපි කරන්නේ අපේ අත් දෙක විස බීජ හරණය කරගන්නවා නිරන්තරයෙන්ම. අත හොදනවා කියන්නේ සබන් දාලා අත හොදනවා කියන්නේ ඒක. එහෙම නැත්නම් අපි මේ ඇල්කොහොල් තියෙන හෑන්ඩ් සැනිටයිසර් එකක් අපි පාවිච්චි කරලා නිරන්තරයෙන් අපි අත හොද ගන්නවා. ඒ මොකද කරන්නේ අපිට ඒකත් විස බීජ හරණය තමයි. ඒක අපිට විස බීජන එක අවමයක් කරගන්න. එතකොට ඊළඟ දේ තමයි අපි නිරන්තරයෙන්ම අල්ලන පෘෂ්ඨ තියෙනවා. දැන් අපි ගත්තොත් අපි දුරකථනයේ මොබයිල් ෆෝන් එක අපි නිතරම අල්ලනවා. එහෙම නැත්නම් අපේ ඩෙස්ක් එක නිතරම අල්ලනවා. දොරේ අගුල නිතරම අල්ලනවා. දොරේ හැන්ඩල් එක නිතර අල්ලනවා. අපි විතර නෙවෙයි කීප දෙනෙක්. ඊට පස්සේ අපි ගත්තොත් ඔෆිස් එක වගේ ගත්තොත් සමහරවිට අර රිසෙප්ෂන් එකේ තියෙන ඩෙස්ක් එක ළඟ තියෙන එක නිතරම කට්ටිය අල්ලනවා. වෙළඳ සැලක් ගත්තොත් වෙළඳ සැලේ තියෙන ඒ අර කවුන්ට් එක ළඟ නිතරම අල්ලනවා. ඒතකොට අන්න ඒ වගේ අපි කියනවා නිතර අල්ලන පෘෂ්ඨ හරහා කවුරු හරි ආසාදිතෙක් ඇවිල්ලා එතන ඇල්ලුවොත් අනිත් අයත් ඒ එක්කම ඇල්ලුවොත් එතකොට රෝගේ එතනින් බෝ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට එවැනි නිතර අල්ලන පෘෂ්ඨ නිරන්තරයෙන් අපිට හැකි හැම අවස්ථාවකදීම ඒ අදාළ රසායනික ගොඩක් වෙලාට සබන් දාන්න පුළුවන් තැන් තියෙනවා. සමහර තැන් වලට ඇල්කොහොල් යූස් පාවිච්චි කරන්න වෙන තුන නැත්නම් අපි බ්ලීච් කියලා කියනවා ඒක පාවිච්චි කරලා අපි එවැනි පවිත්‍රතා කටයුතු කිරීම අවශ්‍යයි.
ඒකම අපි මං හිතන්නේ ඒක මතක ඇති අර මුල්ම කාලේ වුණත් අර චීනයේදීත් අපි දැක්කා මහා පරිමාණයෙන් අර සුද්ධ පවිත්‍ර කිරීම විස බීජ හරණය කිරීම කරනවා. ඒකට එක හේතුවකුත් තිබුණා ඒ කාලේ. මොකද හේතුව මේක අලුත් වෛරසයක්. සහ ආගිය තැනක් හොයාගන්න බැරි වුණා. ආගිය තැනක් හොයාගන්න බැරුණා. එකපාරට පැතිරීමක් වුණා. එතකොට ඒ කාලේ තිබ්බ විද්‍යාත්මක අපි හැම වෙලෙම බලන්නේ මේක කොහොම හරි මේක පාලනය කර ගැනීම කටයුතු කිරීම තමයි තියෙන්නේ. ඒ කාලේ තිබ්බ විද්‍යාත්මක පදනම ගැන වැඩිපුර අවබෝධයක් අපිට කාටවත් තිබුණේ. නමුත් අපි දන්නවා දැන් වෙනකොට එවැනි මහා පරිමාණයෙන් විස බීජ හරණය කිරීමේ ලොකු වැඩක් නැහැ. හේතුව මොකද දැන් අපි හිතුවොත් නිකන් සරලව හිතුවොත් මේ විස බීජය දැන් පොළොවේ තියෙන එක පොළොවේ තිබ්බයි කියලා පොළොවට මේක ගැහුවයි කියන එකේ එහෙම ප්‍රතිඵලයක් එන්නේ. මොකද එතන ඉඳලා අපි කෙලින්ම අපේ මූණට අතට කටට එන්න විදිහක් නැති නිසා. ඒතකොට අපි හැම වෙලෙම කියන්නේ අර නිතර අල්ලන පෘෂ්ඨ විස බීජ හරණය කරන එක තමයි වැදගත්. දැන් ඉස්කෝලේ අරිනකොට උනත් අපි කියන්නේ විශේෂයෙන්ම ළමයි නිතර අල්ලන පෘෂ්ඨ තියෙනවා. දැන් ඩෙස්ක් එක වගේ තියෙන තැන් ඒ වගේ ඉස්කෝලේ ඔය හැන්ඩල් ඒ වගේ තියෙනවා. එහෙම නැත්නම් ඒ මේස ටීචර්ගේ මේස වෙන්න පුළුවන්. ඒ වගේ නිතරම අල්ලන පෘෂ්ඨ ඒ පවිත්‍ර කිරීම වැදගත්. ඒ කෙසේ වෙතත් අපි කොහොමත් අපේ පවිත්‍රතාවය තියාගන්න අවශ්‍යයි. දැන් අපි සාමාන්‍යයෙන් දන්නා ඔෆිස් එකක උදේට අපි මේවා අපි සබන් දාලා ඩිටර්ජන්ට්ස් දාලා සුද්ධ කරනවා. ඉතින් ඒක හොඳයි. ඒක කිරීමේ ප්‍රශ්නයක් නැහැ. ඒක ඇත්තටම ඒකේ ගැටලුවක් නැහැ. පවිත්‍රතාවය අවශ්‍යයි. නමුත් අනවශ්‍ය විදිහට අධික විදිහට අපි ගොඩාක් ඒ විස බීජ හැමතැනම මුළු පරිසරයටම යන එකේ විස බීජ කරණය කිරීමේ ප්‍රතිඵලය ඊටාම අඩුයි බව දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා මේ මෑතකදී නිකුත් කරපු නිර්දේශ අනුව අපිට පැහැදිලි වෙනවා. ඒ නිසා ඒක එතෙන්ට යන්න ඕනේ නෑ. අපි හරි විදිහට අපේ පැවැත්ම තුළ මේ පිරිසුදුකම ආරක්ෂා කරගනිමින් සිටිනවා නම් අවධානයෙන් සිටිනවා නම් වෛද්‍යතුමියනි දැන් අපි දන්නවානේ ඩෙන්ගු වලට වැටමහිම් නෑනේ. අපි කොච්චර පිරිසුදු හිටියත් එහා පැත්ත ඊට එහා පැත්තේවත් ඩෙන්ගු බෝ වෙන තැනක් නිර්මාණය වෙලා තිබුණොත් දැන හෝ නොදැන මේ අවදානමට අපිත් ගොදුරු වෙනවානේ. ඒ නිසා අපි මේ ඩෙන්ගු පැතිරෙන කාලය තුල අපි අපේ නිවස තුල දරු පැටියන්ව ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන්න ඕනේ ආකාරයකුත් තියෙනවා නේද? දැන් සමහරට net එකක් පාවිච්චි කිරීම, අද්දිකට ඇඳීම වගේ දේවල් ඔබතුමිය මොනවද නිර්දේශ කරන්නේ? ඔව් ඇත්තටම මේ පළවෙනි එක අර ඔබ කිව්ව ආකාරයට මදුරන් බෝ වෙන එක වළක්වගෙන. නමුත් අපි හිතනවා දැන් දරුවගේ පන්තියකින් හරි ඒ වගේ තැන් වලත් ඉතින් අපිට බෝ වුණොත් දැන් අපි දන්නවා මුලින්ම එන්නේ උණ ආවහම දරුවට දැන් අපි සැක හිතන්න ඕනේ. ඉතින් දැන් ඩෙන්ගු උණ හිස රදය ඒ වගේම වමනේ වගේ ප්‍රධාන රෝග ලක්ෂණ තියෙනවා නම් අපි සැක හිතන්න ඕනේ. ඉතින් දරුවෙකුට නම් අපිට මුලින්ම ගෙදරදී දෙන්න පුළුවන් දරුවා ගන්න සාමාන්‍ය ආහාර ඒ වගේම ලවණ සහිත මේ දියර පාන ඒ වගේ පළතුරු විෂ ජීවනී ඒ වගේ දේවල් දෙන්න පුළුවන්. නමුත් ඉතින් වමනේ වගේ දේවල් දිගටම තියෙනවා නම් අනිත් එක ඇඳ විවේකයේ විශේෂයෙන්ම අවශ්‍යයි. තියෙනවා නම් අපිට වෛද්‍ය උපදෙස් දෙන්න ලබා ගන්න වෙනවා. මොකද අනිවාර්යයෙන්ම වමනේ වගේ තියෙනවා නම් අපි ඒ සඳහා උපදෙස් ලබා ගන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට අපි එක වැරද්දක් කරනවා. ඉතින් සමහර අත්බෙහෙත් පාවිච්චි කරනවා. දැන් ඔය ඇස්ප්‍රින් අඩංගු ඖෂධ, තව ප්‍රෙඩ්නිසෝලෝන් අඩංගු ඖෂධ ඒ වගේ තියෙනවා. මේ සමහරක් වෙලාවට අපි උණ බස්සන්න නොගත යුතු ආහාර, නොගත යුතු ඖෂධ. ඉතින් ඒ සඳහා පැරසිටමෝල් නියමිත මාත්‍රාව විතරක් දීලා තෙත මාතු කළ ඒ ආකාරයෙන් දරුවා තියාගෙන අපිට වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ විදිහට රුධිර පරීක්ෂාවක් කරලා මේ ඩෙන්ගුද කියලා සැක තියෙනවා නම් අපිට රෝහල් ගත කරලා ඒ ආකාරයෙන් පුළුවන්. ඉතින් ඔබ කිව්ව ආකාරයට මේ මුලදිම අපිට මොකද අපි දන්නවා මේක මේ මදුරුවෙක්ගෙන් මගින් පැතිරෙනකොට මේ මදුරුවාගේ ශරීරයේ වෛරසය තියෙනවා. එයා තව කෙනෙකුට දෂ්ට කරන්න පුළුවන්. ඒ ගෙදරින් අනිත් අය, පවුලේ අනිත් අය. ඒක නිසා විවේක ගැනීමේදී දවල් කාලේ මේ මදුරුවා ගොඩක් වෙලාට දෂ්ට කරන්නේ. ඒ සාමාන්‍ය උදෑසන සහ හවස කාලයේදී. ඉතින් ඒ කාලය තුල මදුරු දැලක් යට නිදා ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම අපි තව බලන්න ඕනේ. ඉතින් දැන් රෝග ලක්ෂණ අනුව දැන් දරුවගේ මේ මුත්‍රා පරිමාව හරියට පිට වෙනවද, බඩේ කැක්කුම වගේ දේවල් දෙන්න පුළුවන්, රුධිර වහනය වගේ දේවල් නිසා ඒ වගේ අවදානම් සාධක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. COVID-19 අභියෝගය සහ ඩෙන්ගු අවදානම අපේ මාතෘකාව. අධ්‍යක්ෂ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා සහ ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය සමග අපි සාකච්ඡා කරමින් ඉන්නේ. වෛද්‍යතුමනි දැන්
දැන් අපි දන්නවා පාසල් වල නම් අර වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේදී දිනපතාම පැමිණීමට දෙනවා තෑග්ගක්. ඒක ගන්න ලොකු උනන්දුවකුත් සමහරුන්ගේ තියෙනවා. හැබැයි දැන් මේ වගේ අවස්ථාවක දිනපතා යාමද වටින්නේ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමද වටින්නේ. මිනිසුන්ට දෙවරක් හිතන්නට සිද්ධ වෙලා තියෙනවා. මේක සමහරලාට අධ්‍යාපන ශාස්ත්‍රයේ පවා සාකච්ඡාවට ලක් යුතු දෙයක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට අපේ චර්යාව තුළ මේ කියන උණ ආදිය තියාගෙන රෝග තියාගෙන මේ තරඟකාරී ප්‍රවාහයට එකතු වීමේ චර්යාවත් දැන් ක්‍රමයෙන් වෙනස් කරගත යුතු නැද්ද? ඔව් ඇත්තෙම වෛද්‍යවරු හැටියට මම හිතන්නේ අපි හැම වෙලේම දැන් සාමාන්‍ය අපි කියන දේක් තමයි උණ කැස්ස හිමිරිස හෝ උණ ඒ වගේ රෝගී තත්ත්වයක් තියෙනකොට අපේ පැත්තෙන් අපි සාමාන්‍ය කියන දේක් තමයි මේක පොඩ්ඩක් අඩු වෙනකන් ගෙදරට වෙලා ඉන්න විවේක ගන්න එවැනි උපදෙස් දෙනවා. මම හිතන්නේ හැම වෛද්‍යරයෙක්ම බොහෝ වෙලාවට ඒක කියන දෙයක්. මොකද හේතුව අපේ ප්‍රතිශක්තිය හොඳින් වර්ධනය වෙලා මේ රෝගයට අවශ්‍ය විදිහට මුහුණ දෙන්න ශරීරයට හැකියාවක් තියෙනවා විවේකයත් එක්ක. මොකද අපි මහන්සියෙන්ද අපිට මේ රෝගයක් තියෙනකොට ඒක උත්සන්න වෙන ප්‍රවණතාවය වැඩි. නමුත් අපි දන්නවා මේ අපේ ජීවන රටාවත් එක්ක ගොඩක් අය බලන්නේ බෙහෙත් ටික අරගෙන කොහොම හරි වැඩට යන එක නවත්තන්නෙම නැහැ. දැන් මේ අවස්ථාවේදී පාසල් නිවාඩු දීලා තියෙන්නේ. නමුත් පාසල් උනත් එහෙමයි පාසල් දරුවෝ උනත් පාසල් යන කාලේ අම්මලා බලන්නේ බෙහෙත් ටික. පරණ පුරුද්ද ඒකයි දැන්. පරණ පුරුද්ද ඒකයි. බෙහෙත් ටික අරගෙන බෙහෙත් දිනුත් දවසෙන් හොඳ වෙන්න ඕනේ. දවසෙන් හොඳ වෙන්න නැත්නම් ඒක වැඩකුත් නැහැ. ආයේ පාසල් අරින්න. ඇත්තටම අර වෛද්‍ය නිමල්ක කිව්වා වගේ ඒ දවසෙන් හොඳ වීමේ පරමාර්ථය ඇතුව උණ බැස්සා ගැනීමේ පරමාර්ථය ඇතුව සමහර ඖෂධත් සමහරලාට පාවිච්චි කරනවා. සමහර වෛද්‍යවරුන්ගේ අතිනුත් සමහරලාට මේක වෙන වෙලාවල් තියෙනවා. නමුත් දැන් බල කරලා ඉල්ලන තැන ඒ පෙළඹීමත් උඩ. නමුත් මම හිතන්නේ දැන් ඊටාම ඒක අති අඩුයි. ඩයික්ලෝෆෙනක් සෝඩියම් අපි දන්නවා ප්‍රෙඩිසලෝන් වගේ ඖෂධ ඒ වගේ දීලා එතකොට මේ උණ අඩු කර ගැනීමේ මේකුත් තියෙනවා. ඒක ඊටාම ඒක හොඳ නැති දෙයක් මම වෛද්‍ය නිමල්කත් කිව්වා. ඒ වගේම තමයි අර ඒ විවේකය ඒ රෝගය අඩු වෙනකන් දවස් 3-4ක් විවේක ගන්න එක ඊටාම වැදගත්. විශේෂයෙන් මේ අවස්ථාවේ දැන් අපි කියන්නේ කොහොමද දැන් මේ කාලේදී උණ තිබුණොත් ගෙදර ඉන්නම කියලානේ. ඉතින් මම හිතන්නේ ඒ පුරුද්ද මම හිතන්නේ වැදගත් වෙනවා මේ රෝගයේදී. ඩෙන්ගු වලදී වෙන්න පුළුවන්, ඉන්ෆ්ලුවෙන්සා වෙන්න පුළුවන්, කොවිඩ් වෙන්න පුළුවන්. ඒක මොන දෙයක්දී වුණත් මේ පොඩ්ඩක් මේ ජීවන රටාවෙන් අහක් වෙලා ඒ දවස් 2-3ක් ඉඳීම ඇත්තටම රෝගයක් හොඳ වෙන්න උදව් වෙනවා. ඒක වැදගත්. බොහොම ස්තුතියි. දැන් අපි දන්නවා මේ ඩෙන්ගු කියන කාරණාවේදීත් අර දුම් ගැසීම වගේ පුරුදු වලට අපි ගිහිල්ලා හිටියා. ආරයිට් ඒක කරපුවම ඔක්කොම හරි වගේ මානසිකත්වයක ඉන්නවා. ඒක කොච්චර වැරද්දක්ද වෛද්‍යතුමිය? ඇත්තටම මේ අපේ ඩෙන්ගු මර්ධනය සඳහා ප්‍රධාන ක්‍රමෝපාය වෙන්නේ මදුරන් බෝවන ස්ථාන ඉවත් කිරීම. දැන් මම ඉස්සෙල්ලා වගේ ජීවන චක්‍රයේ අවස්ථා තුනක්ම තියෙන ජලය. ඉතින් ඒක නිසා බෝවන ස්ථානවල වතුර තිබුණොත් තමයි මේ මදුර බෝ වෙන්නේ. නමුත් සමහරක් වෙලාවට දැන් මේ මදුරගේ ශරීරයේ වෛරසය තියෙනවා නම් ඒ වගේ ගැහැණු මදුරන් විනාශ කරන්න තමයි මේ දුම් ගහන්නේ. ඉතින් ඒගොල්ලන් ගොඩක් වෙලාවට මේ ඔය කර්ටන්ස් ඒ වගේ තැන්වල තමයි රෙදි රාක්ක ඒ වගේ තැන්වල තමයි මෙයා විවේක ගන්න. මේ පුටු ෆර්නිචර් ලීබඩු වගේ දේවල් යට. ඉතින් ඒ සඳහා අපි දුම ගහන්න ඕනේ ගේ ඇතුළටත් නියම විදිහට. ඉතින් දුම ගැහිම යම් කිසි මේ ඒකේ අවස්ථාවක් තියෙනවා විශේෂයෙන්ම වසංගත අවස්ථාවලදී. නමුත් ඒක ගොඩක් වෙලාවට අපි දන්න සමහර තැන්වල දුම් ගහලා තියෙනවා පුද්ගලික තැන් වලින් හිම. නමුත් අර බෝවන ස්ථානවල කීටෝ ඉවත් කළා නැහැ. ඉතින් ගොඩක් අය හිතන මේ කීටෝනුත් මැරෙනවා කියලා දුමට. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ මොකද දැන් කීටෝ 10ක් ඉන්නවා නම් ඒක මොකක් හරි යෝගට් කෝප් එක. දැන් කවදාවත් ඒක ඉවත් නොකර දුම් ගැහිමෙන් ඇති වැඩක් නැහැ. මොකද අනිත් කට්ටිය ලපටි මදුරන ආපහු පරිසරයට මුදා හැරෙනවා. ඉතින් ඒක නිසා ඒව එකට සමබරව යන්න ඕනේ. අන්න ඒ නිසා දැන් මේ කියන නිවාරණය කියන කතාවේදී වෛද්‍යතුමනි මං හිතන්නේ අර අපේ පිළිවෙතු දැන් අපි මදුරුවත් බෝ වෙලා මේ වෙනකොට පැතිරෙනවා. ඒ අතරතුර අපිට අර කීවා වගේ සීමා මායිම් නැතුව මෙයා එනවා. එහෙනම් අපි දරුවෝ ටික සහ ගෙදර ඉන්න සියලු දෙනා ආරක්ෂා වෙන්නත් අපි දැනට පාවිච්චි කරන දේ ඔබ දන්නවා. ඉතින් දැලක් පාවිච්චි කරනවා. සමහරට තවත් මේ අධිකට ඇඳීම දරුවන්ට කිසියම් ආකාරයක ආවරණයක් සහිතව ජීවත් වෙන්න සැලැස්වීම වගේ චර්යා වැදගත් වෙන්නේ.
ඔව් ඇත්තෙන්ම මේ රෝගයක් වළක්ව ගද්දී ඒ හැම පැත්තක්ම අවශ්‍යයි. එකක් තමයි එකාදියරක් ගිලිහුණොත් ඔව් අවදානම්. විතරක්කින් අපිට සෑහීමකටපත් වෙන්න බෑ. පරිසරය අපි තියාගන්න ඕනේ අර වෛද්‍ය නිමල්ක කිව්වා වගේ. ඒ වගේම අර පෞද්ගලික වශයෙන් මේකෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. අපි දන්නවා මේ මధుරව විශේෂයෙන්ම උදේ සහ හවස කාලේ තමයි වැඩිපුර මේ අපිට අවදානම තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවලදී අපි පරිසරයට ගිහිල්ලා එළියට ගිහිල්ලා වත්තේ වැඩ කරනවා නම් ඒ වගේ දේවල් කරනවා නම් සුද්ධ පවිත්‍ර දේවල් ඒ වගේ වෙලාවට කරනවා නම් ඒතර පොඩි ඒතර අවදානමක් ඇති වෙනවා. දැන් අපි දන්නවා දැන් මේ කාලේ නෑ. නමුත් අපි ගොඩක් මේ ඩෙන්ගු වැඩි වෙන අවස්ථාවලදී මිනිස්සු ඒ ගැන ටිකක් අවධානයක් තියෙනවා. ඉතින් ඒ අවධානය ඒක තියාගන්න අවශ්‍යයි. අනික ඒ වගේ වෙලාවල ඇත්තටම සමහරවිට අපි දන්නවා අපි ගෙවල් වලත් ගෙවල් දොරවල් දොර channel ඇරලා තියෙනවා නම් ඉතින් ඒතර ගේ ඇතුළට එන්න තියෙන අවධානමත් වැඩි. ඒ වගේම අර දෂ්ට කිරීමේ අවධානම අඩු කර ගැනීම සඳහා මම හිතන්නේ අර මధుරු කියන්නේ අපි ආලේපන අපි පාවිච්චි කරනවා. ඒකත් යම්කිසි ඒකෙත් වැදගත්කමක් තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් වෙනවා අධිකට පාවිච්චි ඇඳුම් ඇඳීමිනුත් යම්කිසි ප්‍රමාණයක් ඒක වළක්වා ගන්න. ඉතින් ඔය කියන්නේ එකක් විතරක් නෙමෙයි මම ඒක වැදගත්කම මේ පද්ධතිය ගැනම පද්ධතියම ගැනමත් වැදගත් වෙනවා. ඒ වගේම අර අපි යම්කිසි රෝග ලක්ෂණයක් ආවොත් ඉක්මනට රෝහලට යන එකත් රෝගයෙන් ඇතිවෙන තුල සංකුලතා අඩු කරගන්නට සහ මොනවා හරි ගැටලුකාරී තත්ත්ව අවම කරගන්න වැදගත් වෙනවා. දැන් අපි මේ වෙනකොට ඩෙන්ගු මර්ධන කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක වෙන්නේ කොයි විදිහටද? දැන් රාජ්‍ය ස්ථානවල පොදු ස්ථානවල මේවා ඉවත් කිරීම කටයුතු සක්‍රියව සිදුවෙන බවද අපට ආරංචි වෙන්නේ? ඇත්තටම ජනාධිපති කාර්යසාධන බලකාය අපි පිහිටුවේ. මොකද අපි දන්නවා මේ ඩෙන්ගු මදුරුවන් පාලනය කිරීම සඳහා තියෙන ගොඩාක් අංශ අපි එකට එකතු වෙනවා. මොකද සමහර මර්ධන කටයුතු දියත් කිරීම සඳහා අනිත් අංශවල දායකත්වය අවශ්‍යයි. මොකද සමහර ඒවාට විසඳුම් තියෙන්නේ සෞඛ්‍ය අංශයෙන් පිට. උදාහරණයක් විදිහට දැන් අපි හිතමු දීවර බෝට්ටුවල බෝවීම. ඒ සඳහා අපිට අනිවාර්යයෙන් මේ දීවර අමාත්‍යාංශයේ කාර්යභාරය ගන්න ඕනේ. ඉදිකිරීම පරිසර පාසල් පද්ධති ඒ වගේ ඒ ආකාරයෙන්. ඉතින් අපි මේ ඒ කාර්ය ජනාධිපති කාර්යසාධන බලකායේ අපේ තියෙන මේ වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා දැන් අපි පාසල් සහ අනිත් කුතංශ සඳහා ඒ දැනුවත් කිරීම මීට කලින් දැන් ගිය වසරේ ඇත්තටම අපි සෑහෙන හැම මාසෙම එකට එකතු වෙලා ඒවා අපි නියාමනය කරා. ඉතින් දැනුත් ඒ සඳහා පත් කළ නිලධාරීන් අපිට අවශ්‍ය යම් කිසි දෙයක් අපිටම දීවර බෝට්ටු සඳහා උපදේශයක් අවශ්‍ය අපිට සහයෝගය අවශ්‍ය නැහැ. අපි පළාත් මට්ටමින් දිස්ත්‍රික්ක මට්ටමින් ඒ වගේම අපේ සෞඛ්‍ය දෙන්නදාරි කොට්ටාශ මට්ටමින් ඒ නිලධාරීන්ව ඒ සඳහා අපිට කටයුතු කරන්න පුළුවන් සහයෝගය ලබා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා PHI මහතුරු එහෙම හරි වෙහෙසටපත් වෙලා ඉන්නේ මේ වෙලාවේ සෑහෙන ශාස්ත්‍රීය කටයුතු වලට දායක වෙලා. නමුත් දැන් ඒ අය හරහා මේ පිළිබඳව කිසියම් ආකාරයක සෞඛ්‍යයට අහිතකර ලෙස පැවතුම් පවතින මේ ස්ථාන පරීක්ෂා කරලා ඒ දඬුවම් ක්‍රියාත්මක කිරීම ආදී කටයුතු ක්‍රියාත්මකයි නේද? යම් ප්‍රමාණයකට ඉවත් මොකද සමහරක් වෙලාවට මේ අපි අර මෙතුමා කිව්වාගේ අර behavior change කියන එකට සමහරක් වෙලාවට මේ අපිට නීතිමය කටයුතු වලටත් යන්න වෙන අවස්ථාවල් තියෙනවා. මොකද සමහරක් අය අපි දන්න වැරද්ද එක සැරයක් නෙමෙයි. ඒ වැරද්ද කීප සැරයක්ම කරනවා. ඉතින් ඒ වගේ අර මම කලින් කිව්වා වගේ මේක ගොඩාක් ලොකු මේ මහජන උවදුරක්. ඉතින් ඒක මහජන පීඩාවක්. ඉතින් ඒ සඳහා යම් අනපනක් තියෙන ඉතින් ඒ ආකාරයෙන් කටයුතු කරන වෙන අවස්ථාවලුත් තියෙනවා. දැන් බොහෝ විට මේ සියලු දේවල් ගැන අපේ මාතෘකාව බවට පත් වෙන්නත් ඕනේ පත් කරගත්තෙත් මේ චර්යාවන් වල වෙනස්කම් සිදු කිරීම. ඇත්තටම අවසාන වශයෙන් වෛද්‍යතුමනි දැන් මේ මොන අභියෝගයාවත් සෞඛ්‍යමය වශයෙන් අපේ මේ COVID-19 අපිට ගෙන දුන් චර්යා පද්ධතිය කිසියම් ආකාරයකට පවත්වාගෙන යාම අනාගතයට ඵලදායක වෙයිද? ඔව් ඇත්තෙන්ම දැන් සෞඛ්‍ය අංශවල විවිධ අවස්ථාවලදී අපි චර්යාවල් වෙනස් කරගන්න කියලා කියනවා. සමහර චර්යාවල් සමහර අය ඉන්නවා කිව්ව ගමන්ම පහුදා වෙනකොට වෙනස් කරගන්න අය ඉන්නවා. තවත් අය ඉන්නවා අපි සාමාන්‍ය මේ වගේ වැඩසටහන් වල විඩින් විඩේ කියලා වෙරලා යම් කිසි සෑහෙන ප්‍රමාණයකට තත්වයකට ගන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. තවත් කණ්ඩායමක් ඉන්නවා අපි මොනවා කිව්වත් පහුදා ඒකට හාත්පසින්ම වෙනස් දෙයක් කරන්නේ. ඉතින් මම හිතන්නේ අර නීතිමය පද්ධතිය ඇත්තටම වැදගත් වෙන්නේ අර අන්තිම කණ්ඩායම. අර අන්තිම කණ්ඩායමට තමයි වැදගත් වෙන්නේ. ඉතින් දැන් අපි ඒක හොඳින්ම දැක්ක මේ කොවිඩ් තත්ත්වයේදීත් ගොඩාක් අපේ ආදරණීය ජනතාව මම හිතන්නේ ගොඩාක් අය අපි සෞඛ්‍ය අංශවලින් දෙන දේවල් වලට අනුගත වෙනවා.
ඇත්තටම ඒකට කෘතවේදී ඒක ඇත්තටම කෘතවේදී වෙන්න ඕනේ. අපි ගෞරව කරන්න ඕනේ. මොකද ඒ කැපවීම නොතිබ්බනම් අපිට මේ තැනට එන්න බෑද. නමුත් අපි අර 10%ක් විතර මං හිතන්නේ ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් අපේ සාමාන්‍ය අපි කියන දේවල් වලට අනුගත නොවන කණ්ඩායමක්. ඒකට ඒ කණ්ඩායමට ඉතින් ඇත්තටම ඒක නීති පද්ධතියක් තියෙනවා. quarantine and disease prevention ordinance එක තියෙනවා. ඒක මේ ඒකේ තවත් දුරටත් ඒකේ regulations මං හිතන්නේ තවත් ඉදිරියේදී තව දැඩි වෙයි සමහරලාට. ඉතින් එවැනි තත්ත්වෙන් ඒක කරන්න හදන්නේ මේ චර්යාවල් පුළුවන් තරම්ම මහ ජනතාවට අනුගත කරන්න. දැන් වෛද්‍යතුමීනි ජාතික ඩෙන්ගු මර්ධන ඒකකය හරහා මේ වසරේ දැන් මේ අලුත් තත්ත්වයට මුහුණ දීම සඳහා තව සූදානම් කර තිබෙන වැඩපිළිවෙළවල් මොනවාද සාකච්ඡාවේ තිබෙන? දැන් අපි දන්නවා මේ ජනතාවට මේ සමහර කලට අපි දන්නවා අපේ නිවාස පරීක්ෂා කරන අපි කණ්ඩායම් යවනවා. ඒ වගේම අපි මදුරු මදන සති කියලා ක්‍රියාත්මකයට පත් කරනවා. මොකද ඒ වෙලාවේදී අර මං කිව්වාගේ අවදානම් සෞඛ්‍ය නිලධාරී කොට්ටාශවල අවදානම් ග්‍රාම නිලධාරී කොට්ටාශ හඳුනගෙන ඒවා සඳහා නිරීක්ෂණ කණ්ඩායම් යවනවා. ඒ සඳහා අපිට ආරක්ෂක හමුදාව පොලිසිය වගේ තවත් අමාත්‍යාංශවල සහයෝගය ලැබෙනවා. ඉතින් අපිට ඇත්තට මේ වගේ දේවල් අපි සාමාන්‍ය වර්ෂාවට කලින් කරන්නේ. මොකද අපි මේ බෝවන ස්ථාන ඉවත් කරනවා වර්ෂාවට කලින් දැනුවත් කිරීම. ඉතින් අපිට මේ සැරේ ඉතින් ඇත්තට මේක කරන්න බැරුණා. නමුත් අපි ඒක මේ අනිත් හමුදා සහ පොලිසිය වල සහයෝගය ලබා ගන්න බැරි තැන්වල අපි ඒ කණ්ඩායම් යොදවලා අනිත් අපේ වොලන්ටියර්ස්ලා ඒ වගේ කණ්ඩායම් ප්‍රදේශයේ හඳුනගෙන ඒ ප්‍රජා සහභාගීත්වයෙන් ඒ වැඩසටහන ක්‍රියාත්මක කරනවා මේ අවදානම් කොට්ටාශ සඳහා. ඉතින් ඊට අමතරව අපේ සමාජ අඩවි සහ ඒ මාධ්‍ය දාලා සඳහා ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම අපේ රෝහල් පද්ධතිය ඒ සඳහා මොකද අපි දන්නවා මේ දැන් කොච්චර අපි අපේ රෝහල් පද්ධතියත් මේ දවස්වල අපි ශක්තිමත් කරන ඩෙන්ගු සඳහා රෝගීන්ට ප්‍රතිකාර කිරීම ඒ සඳහා අපි අවශ්‍ය පුහුණුවීම් සහ ඒ අවශ්‍ය උපකරණ නැවත ඒ කියන්නේ ඒවා ඒ රෝහල් පද්ධතියට ඒවා සපයලා ඒ අංශිනුත් අපි ශක්තිමත් කිරීම සිදු කරනවා. මීට අමතරව දැන් පාසල් සහ විශේෂයෙන්ම කාර්යාල ඒ සඳහා ඒ කියන්නේ තමා විසින්ම බෝවන ස්ථාන ඉවත් කිරීමට ඒ කටයුතු කිරීම සම්බන්ධයෙන් ඒ වගේම අපේ දිස්ත්‍රික්ක මට්ටමින් සහ ඒ ප්‍රාදේශීය මට්ටමින් අපි දැන් අපි දත්ත හෝමාරු කරගෙන ඒවයි අවදානම සඳහා අපි ඒගොල්ලන්ට අපි කියනවා ඇලර්ට්ස් ඒ කියන්නේ අපි මේ ඒ සඳහා ඒගොල්ලන්ට දැනුවත් කිරීම කරන මේ වගේ අවදානම තියෙනවා කියලා. ඒ විදිහට අපි කාර්ය මණ්ඩලය ඇතුළු ඒ කට්ටිය සියලු දෙනාම අපි දැනුවත් කිරීම හොඳයි. අපිට පැහැදිලි අපි එහෙමනම් මේ COVID-19 අභියෝගය ඒ වගේම ඩෙන්ගු අවදානම පිළිබඳ බොහොම අවධානයෙන් යුතුව ඉඳලා මේකත් බැහැර කර ගැනීමට මේ අභියෝගයටත් මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. ඒකට මොනතරම් දැනුවත් කිරීම කළත් ඒකේ වැඩි වගකීම් කොටස ඔබට තිබෙන බව තමයි මේ හැම සාකච්ඡාවකම අවධාරණය වන්නේ. නිසා තමන්ගේ කොටස ඉස්සෙල්ලා ඉටු කරන්න ඊට පස්සේ බලන්න බොහෝ දේවල් ඉටු වෙලා හමාර වේවි. බොහෝ සුපසන් පරිසරයක් නිර්මාණය වෙලා තියෙවි. අධ්‍යක්ෂ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහත්මයාට ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිල හෙට්ටි මහත්මියට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. සමුගන්නට අවසරයි මේ වෛද්‍ය සාකච්ඡාවේ. ආයිබෝන්.